ටීවී දකුණ මධ්‍යයතන විදියට අද දවසෙත් අපි ගෙවත්ත වැඩසටහන සමග එකතු වෙන්නේ විශේෂයෙන්ම අපි ඔබට ප්‍රකාශ කරා විශේෂයෙන්ම අපේ කාර්යාල පරිශ්‍රයේ අපේ ගෙවත්ත වැඩසටහන යටතේ පැල තවාණක් සහ පැල පොට් හැදීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කරා මීට සති දෙකකට වගේ කලින් ඔබට පේනවා ඇති දැන් ඉතාමත්ම සාරවත් විදිහට අපිට මේ විදිහට අපිට මේ පතෝල පැල දෙකක් ඔබට පේනවා ඇති ඇත්තටම ඉතාම සාරවත් ලෙසින් මේ මුල් මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා ඉතාම සාරවත් ලෙසින් මේ පතෝල වගේම ඒ වගේම මෙතන තියෙනවා අපේ බණ්ඩක්කා වම්බොටු ඒ වගේම මේ තියෙනවා මිරිස්. ඉතින් මේ දේවල් මිනිස්සු කියනවා හරියන්නේ මේව කරන්න බෑ කියලා. අපි විශ්වාස කරෙත් ඉතින් ඇත්තටම මේ කාන්තාවෝ කියනවා කට්ටිය කියනවා අනේ මේ දේවල් කරන්න බෑ. හරිම අමාරුයි පැලවෙන්නේ නෑ. ඒ කියන කාරණාව. ඉතින් අපි ඒක ඇත්තටම අතිශයින්ම බොරුවක් ඒක. ඇත්තටම අපේ ධෛර්යයෙන් වැඩ කරනවා නම් මේ දේවල් වෙනස් කරන්න පුළුවන් කියන කාරණය අපි ඉතා හොඳින්ම දැක්ක කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසාවෙන් තමයි අපිට ඔබට පේනවා ඇති මේ ඉතාම ලස්සනට මේ මිරිස් පැලවල් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මූලික විදිහටම අපි මේක සකස් කිරීමේදී අපිට අත්දැකීමක් තියෙන්න ඕන. අපි මේවා කෙරෙහි යෙදුණා. යෙදিলা තමයි අතරම මේ ප්‍රතිඵලය ලබා ගන්නට අපිට හැකියාව ලැබුණේ. ඉස්සෙල්ලාම අපි පස් අරගෙන ඉවරලා හලලා ඊට පස්සේ ඊට 50ට 50 අපි කොම්පෝස්ට් මිශ්‍රණය සහ පස් මිශ්‍රණය එකතු කරලා ඒවා ආයි නැවත අපි ජීවාණුහරණය කළා. ඉන් පස්සේ තමයි මේ පොට්ටොල් අපි පස් දාන්නේ. දාලා ඉවර වෙලා අපි ඇට යම් විදියට අපි ඒකදී හඳුනා ගන්නවා ඇට සාමාන්‍ය 10ක් විතර අපි දානවා. නැත්නම් 8ක වගේ ප්‍රමාණයක් දාලා ඒක තනින් තන සාමාන්‍යයෙන් ඒක කියනවා අපි පැන්සල් තුඩක් හරි පෑන් තුඩකින් ගහලා ඒ තැන් වලට අපි බීජ ටික දාලා ඉන් පස්සේ කොම්පෝස්ට් මේකකින් අපි කොම්පෝස්ට් මිශ්‍රණය එකේ වහලා දානවා. ඉතින් මේ ආකාරයට තමයි අපි මේ පැල ටික හැදුවේ. ඇත්තටම ඉතාමත්ම සතුටුයි අපිට. ඔබට පේනවා ඇති මේ අපේ අතින්මයි මේ දේවල් සිදු කරේ. සාමාන්‍ය මිනිස්සු කියනවා ඇත්තටම මේක කරන්න බෑ කියලා. ඉතින් මේ බලන්න ඉතාම ලස්සනට මේ පතෝල පැල නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ඇත්තටම මේකේදී අර අපි මේ විදිහට ප්‍රෙෂ් කරන එකක් පාවිච්චි කරා. මොකද අර පැල වලට යෙදීමේදී යම් ආකාරයක අර මල් බාල්දියෙන් යෙදීම ඒ තරම් හරියන්නේ නැහැ. ඒක ගුණයක් නැහැ. මොකද එහෙම වුණාම සාමාන්‍යයෙන් අර මේකට වැඩි ප්‍රමාණයක වතුර ප්‍රමාණයක් වැටුනොත් මේවා නැවිලා නැවීමට පත් වෙලා එහෙම ගැටලුවකට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ විදිහේ උපකරණයන් පාවිච්චි කරලා ඉතාමත් ලස්සන මේවා දැක්කහම තියෙන්නේ මේ හරිම තෘප්තියක් තියෙන්නේ. අපි විසින්ම නිර්මාණය කරපු දේවල් මේවයි තියෙන්නේ. අපි ඇත්තටම මේ වැඩසටහන ආරම්භ කළෙත් අපිට කරන්න පුළුවන් කියන කාරණේ. ඇත්තටම අපි හරියට ධෛර්යයෙන් ශක්තියෙන් වැඩ කරොත් මේ රට වෙනස්කමක් කරන්න පුළුවන් කියන එකට සාධක තමයි මේ තියෙන්නේ. මේ සාධක ඔබට පේනවා තිතාම කොහොමද මේව හැදෙන්නේ කියන එකනේ ඔබට ප්‍රශ්නේ තියෙන්නේ නේද? කොහොමද හැදෙන්නේ? හැදෙනවා මේ මහ පොළොවේ. මේ අපේ රටේ මහ පොළොවේ පස් පාවිච්චි කරලා කොම්පෝස්ට් මිශ්‍රණය යොදලා මේ විදිහට තමයි මේ ඊටාම සාරවත් විදිහට මේ පතෝල ගස් දෙක අපි හදාගත්තා. ඉතින් මේකෙදි විශේෂයෙන්ම අපි මේ වෙළඳ පොලේ තියෙන අනික් බීජ වර්ග මේව කරා. හැබැයි අපිට දැක්ක පරීක්ෂණයේ අපි මේ අධ්‍යයනය තුළ අපිට හොයාගත්තු දේ තමයි මේ කෘෂිකර්මයෙන් ගන්න බීජ ඉතා හොඳින් ප්‍රෝහරණය වෙනවා. ඉතා හොඳින් මේ බීජ පැලවෙන බවක් අපිට හඳුනා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි හැම විටම ඔබට කියන්නේ මේ රට වෙනස්කම් කරන්න පුළුවන්. මේවා මහ පොළොවේ වැඩ කරලා තමයි අපි මේ වෙනස්කම පෙන්වන්නේ. එහෙම නැතුව නිකම් මේ කයිවාරු කියන කාරණාවක් නෙමෙයි. ඇත්තටම අපිට මේක ඉස්සරහට යන්න තියෙන ප්‍රධාන ගැටලුව තමයි අපිට අපේ ඇත්තටම හරිම ලස්සන අදහස් තියෙනවා. අපි විශ්වාස කරන්නේ අපිට අක්කර එකමාරක් අක්කරයක් වගේ භූමියක් තියෙනම් තාම ලස්සනට අපිට වවන්න පුළුවන් කියන එක අපි දන්නවා. ඉතින් මේ හරහා විශේෂයෙන්ම අපිට
ඔය අපි අබේදාන වැඩසටහන යටතේ මුදව ගන්න ඇත්තටම එළුවෝ අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ හරක් ටිකක් අපිට ඇතිදඩි කරන්න පුළුවන්. ඒ හරහා ලස්සන ගොවිපලක් හදන්න අපේ මනසේ තියෙනවා. මේවා පෙන්වන්නෙම අපි මේ වෙන යම් කාරණාවක් නිසා නෙමෙයි. ඇත්තටම අපිට කරන්න පුළුවන් කියන එක. මම මේ බණ දේශනා කරනවානේ මමත් මේකේ ප්‍රායෝගිකව යෙදිලා මේවා අත්දැකීම් මත තමයි මේ දේවල් සියල්ල කතා කරන්නේ. මොකද මේකේ තිබිච්ච ගැටලු විශේෂයෙන්ම අපි හඳුනාගත්තා. මොකද්ද අපි සාමාන්‍යයෙන් අපි බීජ දාලා අපි සාමාන්‍යයෙන් පොට් සාමාන්‍යයෙන් 300ක් 400ක් අතර ප්‍රමාණය අපි යම් නියදියක් විදියට තමයි පාවිච්චි කරේ. මේ දේ හරියනවද කියලා තමයි අපි ඉස්සෙල්ලා අත්දැක්කේ. කොහොමද මේක කරන එක ඇතුලේ මේ දේ අපිට ඇත්තටම ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්ද? ඇත්තට මේ කට්ටිය කියන්නේ ඇත්තද බොරුද කියන දේවල් අපි හොඳින්ම මේ වැඩේ කරලම තමයි අපි අත්දැක්කේ. ඉතින් ඒ අත්දැකීම ඇතුලේ ඔබට පේනවා ඇති තාම ලස්සනට මේ බලන්න මේ මිරිස් පැල මේකේ තියෙනවා 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි 11යි 12යි 12ක් වගේ මිරිස් පැල තියෙනවා මේකේ මේ පොට් එකේ. ඉතින් හැදෙන්නේ නැහැ කියන්නේ කොහොමද? බොරුනේ. මේ මහ පොළොවේ මේවා හදන්න පුළුවන්. මේ රටේ මිනිස්සු හැම විටම මේ කතා කරනම තමයි දක්ෂ අපේ රටේ මිනිස්සු. කතාවට වඩා ප්‍රායෝගිකව ක්‍රියා කිරීම ඇතුලේ මේ වෙනස සිදු කරන්න පුළුවන් කියන එකයි අපි අත්දකපු දේ. ඉතින් ඒ නිසා තමයි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදියට අපි හැම විටම ප්‍රායෝගික දේවල්ම තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. බණ කතා දේශනා ඒ දේවල් වලට වඩා ප්‍රැක්ටිකලිව මිනිස්සු විදිහට අපිට මේක කරොත් මේ පහ පොළොව වෙනස්කම් කරන්න පුළුවන්. අපි කාටවත් බැනලා අනිත් කාගේ හරි මත අපේ මතයන් ස්ථාපනය කරනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපි මේ රට වෙනුවෙන් වැඩ නොකර දේශපාලනඥයට හරි ආණ්ඩුවට හරි කොයි තැනකට පූජක පක්ෂයකට හරි මේ විවිධ කණ්ඩායම් වලට මේ දේවල් පැටවුවට පස්සේ අපේ පැත්තෙන් වෙන කාර්යභාරය කුමක්ද කියලා අපි හෙව්වද බැලුවද නැහැ නේද? අපෙන් සිදුවෙන්න ඕන කාර්යභාර ප්‍රමාණයක් තියෙනවා. අන්නේ කාර්යභාරය ටික කරොත් තමයි මේ රට හදන්න පුළුවන්. එහෙම නැතුව විවිධ අරගල තියෙන්න ඕන ප්‍රශ්න ඒව දේවල් ඔක්කොම තියෙන්න ඕන තමයි. හැබැයි අපි පළමුව හිතන්න ඕන රට ගොඩනගන්න නම් මේ වගේ ප්‍රැක්ටිකලි වැඩ කරලා පෙන්වන්න ඕන. ප්‍රැක්ටිකලි වැඩ කරලා ඔබට පෙන්වන්න ඇති මේ ප්‍රැක්ටිකලි වැඩ ඇතුලේ තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. මේ ලස්සනට හැදෙනවා. මේව දැක්කහම තියෙන හරිම සතුටක්. සන්තෝෂයක් තියෙන වෙන දෙයක් නෙමෙයි. මේක හරි සතුටින් මේක දැක්කහම මං උදේ ඇවිල්ලා ඇත්තටම අර ප්‍රෙෂ් කරන මේකෙන් ගෙනල්ලා මේ වතුර ඉහිනවා. මේවා බලනවා මොකද්ද වෙලා තියෙන්නේ. මේ අලුත් අත්දැකීමක් කියලා අපි හිතනවා. ඉතින් මේ අත්දැකීම හරහා මට අවශ්‍ය වෙන්නේ ඇත්තටම ටීවී දකුණු මාධ්‍ය ආයතන විදිහට අපිට අවශ්‍ය වෙන්නේ තවත් මේ රටේ මිනිස්සු මේ වගහාවට තවත් උනන්දු වෙන්න. මේ උනන්දු වීම ඇතුළෙම තමයි අපිට ජයග්‍රහණය තියෙන්නේ. දැන් අපේ කාර්යාල පරිශ්‍රයේ තියෙන වම්බටු ගස් දෙකක් හැදිලා තියෙනවා. ඉතින් ඒකේ පළදාව සාමාන්‍ය වම්බටු මේ සයිස් වගේ 3ක් 250ක විතර 180යි මිල. ඉතින් මේ වගේ මේ මහ පොළොවෙන් ඇයි අපි ප්‍රයෝජන ගන්න නැත්තේ? ඒ 180 ගෙදර තියාගන්න පුළුවන්. ඒ ගෙදර තියාගන්න එක පැත්තක අපි වසවිස යොදන්නේ නැහැ. වසවිස යොදන්නේ නැතුව අපිට සාර්ථක දේවල් ටිකක් ගන්න පුළුවන්. ඉතින් කාර්යාල පරිශ්‍රයේ වම්බටු ගස් දෙකක් තියෙනවා. ඉතා හොඳ පළදාවක් දක්නට තියෙනවා. ඉතින් මේ දේවල් අපි මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන්. අපි බලන්නේ ගිහිල්ලා ඉවරලා මේ කඩේට බෑග් එක මේව කරන එක විතරයි. අපි ප්‍රායෝගිකව යෙදීම තමයි අපිට අත්‍යවශ්‍ය කාරණේ බවට පත් වෙන්නේ. අපි මේ ව්‍යාපෘතිය කිරීමේ මිනිසුන්ට පැලබෙදා දීම පමණක් නෙව අපිට උත්සාහ ගත්තෙම අපිට මේ දේවල් කරලා පෙන්වන්න පුළුවන් කියන එකයි ඔබට අපි මේ තුල උත්සාහ කරන්නේ. ඉතින් මේ සඳහා ඇත්තටම අපිට කැනඩාවේ නෝනලා දෙන්නෙක් අපිට උදව් උපකාර කරා. හැම විටම අපි උන්ට මේ ප්‍රගතිය ඉදිරිපත් කරන අපි මේ ව්‍යාපෘතියක් විදිහට තමයි මේක කරන්න උත්සාහ ගත්තේ. විශේෂයෙන්ම ඔවුන් අපිට තියෙන ධෛර්ය ශක්තිය මතින්ම තමයි මේ අපේ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් ඒ වගේම මේ සඳහා අපිට යම් පිරිවැයක් ලබා දෙමින් මේ කටයුත්තට අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරන. ඉතින් ඒ අම්මා අපිට ප්‍රකාශ කරේ කලම් පුතා මේ දේවල් යම් විකිණීමටපත් කළා මේ නැවත මේ ආයෝජනයන් බවට පත් කරන්න මේවා මේ ව්‍යාපෘති තවත් ඉදිරියට ගෙනියන්න කියන කාරණාව තමයි. කියන්නේ ඉතින් ඔබට හැකියාව තියෙන ඇත්තටම අපිට
ඕනකමම තියෙන්නේ මේ ව්‍යාපෘතියෙන් අපිට අඩු මුදලකට අපිට මේ පැලයක් නිර්මාණය කරගෙන අපිට මිනිසුන්ට බෙදලා දෙන්න පුළුවන් නම් මිනිසුන්ට බෙදලා කියන්නේ විශේෂම වගා කරන අයට වගා කරන පිරිස් වලට මේ වගේ ලස්සන පැලයක් අපිට බෙදා දීමේ හැකියාවක් තියෙනවා ඔවුන්ගේ ජීවන චක්‍රය අපි වෙනස්කම් කරනවා ඔවුන්ට අලුත් අදහසක් ගේන්න ඕන අලුත් මතයක් ඒ හිතවල ඇති කරන්න ඕන ඒ සඳහා තමයි අපේ ව්‍යායාමය ඒ හරහා අපි විශ්වාස කරනවා මිනිස්සු ඇතුලේ මේ දේවල් ක්‍රියාත්මක වෙලා ලොකු දෙයක් බවට පරිවර්තනය වෙනවයි කියන එකට අපූර්ව සාධකයක් තමයි අපි ටීවී දකුණු මාධ්‍ය හැතන විදිහට උත්සාහ කරන්නේ මේ මොහොතේ තව මාස කිහිපයකින්ම අපිට ඇත්තටම කන්න නැහැ අද වෙද්දී ඇත්තටම අපිට බයික් එකට තෙල් ගහ ගන්න විදිහක් නැහැ බයික් වල තියෙන දැවැන්ත පෝලිං සංස්කෘතියක් අද බිහිවිලා තියෙනවා මේ හරහා ඇත්තටම අපි මේ දේවල් මේ පැල ටික මේ දැන් වැවිලා තියෙනවා නමුත් මේවා බෙදා දෙන්නේ කොහොමද කියලා අර්බුදයක් තියෙන තෙල් වල තියෙන අධික මිලත් එක්ක කොහොමද මේවා මිනිස්සු අතරට ගෙන යන්නේ ඒ වගේ ලොකු ප්‍රශ්නකාරී දේවල් තියෙනවා ඒ නිසා අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරොත් මේ ව්‍යාපෘතිය අපිට ඉදිරියට මහ පොළොවෙත් එක කරන්න හැකියාව ලැබෙනවා අපි මේ විශේෂයෙන්ම විදේශගත අපේ ඉන්න අම්මාවරු තාත්තවරුන්ගේ ඉල්ලා සිටින මෙවැනි දේ තමයි අපි විශේෂයෙන්ම අපි විශ්වාස කරන්නේ මේ මොහොතේ අපි සිදු කරන්න ඕන දේ බවට පත් වෙන මේවා යම් ආකාරයක තැන්වල වැවෙනවා කියලා කියන්නේ ඔවුන්ට අපි අර ආහාර මල්ලක් දෙනවට වඩා ඊට වඩා උතුම් වැඩක් කියලායි අපි විශ්වාස කරන්නේ ලබා දීමෙත් අපි උත්සාහ කරනවා අපේ පිරිවැය තියෙන ඊට අදාළ පොඩි අත්පත්‍රිකාවක් දෙන්න කොහොමද පැලයක් සිටවන්නේ ඒකට අවශ්‍ය ඉඩකඩ කොහොමද දුර ප්‍රමාණයන් කොහොමද වලයේ ස්වභාවය කොහොමද මේ දේවලුත් අපි පොඩි මේ එකක් ලබා දෙන්න උත්සාහ කරනවා ඉතින් අපි මේ හරහා හැම විටම මාධ්‍ය ආයතනයක් විදියට අපි උත්සාහ කරන්නේ මේ ජනතාවගේ ජීවන ආර්ථිකය කොහොමද ගොඩනගන්නේ? ඒ ජීවන ආර්ථිකය ගොඩනැගීම ඇතුළෙම අපේ රටට සාර්ථකත්වයක් ගෙන දෙනවයි කියලා අපිට දැනෙන්නේ. අපිට සැබෑ සෞභාග්‍ය උදා වෙන්න නම් අපි මේ තියෙන හිස් භූමි ටික අපි වගා කරන තැනකට බවට පත් කළ යුතුයි. වගාවක් නැතුව නම් හෙට දවසේ අපි ලැජ්ජ වෙන්න ඕන නේද ඉන්දියාවෙන් තමිල්නාඩුවෙන් නැවක් කෙනකොට අපි ගිහිල්ලා කෝට් ඇදගෙන පින්තූර දාලා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීම අපි මොනතරම් විලිලැජ්ජ જાතියක්ද කියලා හිතෙන්නේ නැද්ද? විලිලැජ්ජාවක් කියලා තියක් නැද්ද අපිට? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කොතනද අපිට වැරදිලා තියෙන්නේ? අපි ගාවමයි වැරදිච්ච තැන් තියෙන්නේ. අපි ඒවා නැවත හදාගෙන යන එක තමයි අතිශයම වැදගත් වෙන්නේ. අපි જાතියක් ලෝකයේ ඉදිරියේ අපි නිකන් කිසිම දෙයක් කරගන්න බැරි මොකක්වත් නැති නිකම්ම જાතියක් බවට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ තැනින් මේ අභියෝගය තැනින්ම තමයි නැගිටින්න ඕන. බලන්න මේ අභියෝගය තැනින්ම තමයි අපි මේ නැගිටලා මේ වෙනස්කම සිදු කරලා තියෙන්නේ. මේ අභියෝග තැනින්ම තමයි නැගිට්ටේ. බෑ. අනේ අපිට වෙලාවක් නැහැ. අපිට කාලය නැහැ. බොරුනේ. අර ටීවී එකේ ජරා කතා ටිකක් අහගෙන මිනිස්සුන්ගේ ඔළුව විනාශ කරනවට වඩා බලන්න ඔබට මම සාමාන්‍යයෙන් හරිම සතුටක් දැනෙනවා මේවා දිහා බලද්දි මේවත් එක්ක ජීවත් වෙද්දී පුදුම සතුටක් මේ අපි විසින් කරපු දේවල් මේව වෙන කවුරුත් කරපුව නෙවෙයි අපේ දහදිය සුවඳ මේ ගස් ඇතුලේ තියෙනවා මේ ගස් කතා කරන්න පුළුවන් නම් මොලාට අපිට කන්න දෙන්න පුළුවන් කියලා කියයි ඒකයි අපි විශ්වාස කරන්න යන විශේෂයෙන්ම මේ රට පොහොසත් කරන්න පුළුවන් අපිට හොඳ කුෂිකාර්මික දැනුමක් තියෙනවා සාම්ප්‍රදායික දැනුමක් තියෙනවා සාම්ප්‍රදායික මිනිසුන්ගේ තිබිච්ච ඒ මඩ සෝදාකත් කල ගොවියා රජකමට සුදුසු කොයිතරම් කුෂිකර්මාන්තය සම්බන්ධව තිබුණද අපේ රටේ මිනිස්සු අතර අදහසක්. ඉතින් අපි විශ්වාස කරන්නේ මේ විදියට රට වෙනස්කම් කරමු. අපි හෙට දවසේ බලාපොරොත්තු වෙන මේ ටික යම් ආකාරයක වගා කරන ගොවීන් ගෙවිලියන් අතර බෙදා දෙන්න. අපි මූලික අධිහරයේදී අපි පොඩ්ඩක් ට්‍රයල් එකක් බැලුවේ අපි පොඩි නියදි පරීක්ෂණයක් කරේ කොහොමද මේක හැදෙනවද නැද්ද ඇත්තට මේ කියන දේවල් මොකද්ද කියන කාරණාව තමයි අපිට සමාජයට ගේන්න ඕනකම තිබුණේ. ඉතින් අපි උත්සාහ කරනවා කෙසේ හෝ මේ කටයුතු අපි ඉස්සරහට ගෙනියන්න.
අපි ගෙවත්ත වැඩසටහන අපි ක්‍රමානුකූල මේ දවස්වල ඇතරම් පැල ටික වැවෙනකන් තමයි අපි හිටියේ. දැන් වෙද්දි පතෝල ඊටාම සාරවත් විදියට හැදිලා තියෙනවා. බලන්න ඊටාම හොඳින් හැදිලා තියෙනවා. ඒ වගේම මිරිස් තව සතියක් වගේ කාලයක් තමයි මේ කාලෙත් සතියක් වගේ කාලෙදී මේ තරම් ප්‍රමාණයක් එනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ වගේම මේ තියෙන්නේ වම්බොටු ඊටාම සරුවට වැවිලා තියෙනවා. ඔබට පේනවා ඇති මේ පොට් එකේ ඊටාම හොඳින් වැවිලා තියෙනවා. කොහොමද මේක වැවුනේ? ඒක තමයි කතන්දරේ. මේක කළ හැකි කියන එකයි අපිට කියන්නේ. අපිට ඕන උනේ මෙන්න මේ කාරණාව පෙන්වන්න. මේක තමයි අපේ රට වෙනස්කම් කරන්න තියෙන තැන. අපිට ඉඩමක් තියෙනම් අපි මේක කරලා පෙන්නනවා කොහොමද කරන්න කියලා. ඉතින් ඒකට ලොකු ප්‍රාග්ධනයක් අපිට නැහැ. ඒ නිසා තමයි තියෙන්නේ නැත්තම් ලස්සන ඉඩමක් ගත්තොත් අපි වවලා පෙන්වන්න අපි උත්සාහ කරනවා. අපේ කැනඩාවේ අම්බසහය තවත් නෝන කෙනෙක් අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරන අපි කොහොම හරි අපි ඒ අදිෂ්ඨානය කවුරු අපිට ඒ දේ ආයතනයට යම් විදිහට අපිට දෙන්න පුළුවන් නම් අපි පෙන්නනවා ඇත්තටම රටට කොහොමද වගා කරලා පෙන්වන්න පුළුවන් මේ දේ අපිට මේ පොඩි ඉඩකඩයක් ඇතුලේ අපි මේ පොඩි නියදියක් ඇතුලේ මේ පරීක්ෂණය කරේ මේ නියදි පරීක්ෂණය මේක ඇතුලේ මිනිස්සු වෙනස් වෙන්න පුළුවන් මේ වරහා එක පැත්තක අපිට යම් කෙනෙකුට කුරුඳු පැල මේ පොඩ් ගහලා අපිට විකුණීමේ හැකියාවක් තියෙනවා ගම්මිරිස් පැල විවිධාකාර පැල මේ දේවල් මේ මහ පොළොවේ කොයිතැන හැදුනත් රටට ඩොලර් නෙන්නේ දැන් කුරුදු කර්මාන්තකම කුරුදු පැලයක් පාරායිනක හැදුනත් මේ මහ පාරවල් නිකන් නිස්කාරණේ තියෙන රජයේ ඉඩම් නිකන් නිස්කාරණේ තියෙන ඔබට නිකන් හිතෙන්නේ නැද්ද මේ තැන් ටිකේ නිකන් කුරුදු පැල ටිකක් මේ නිකන් ඇට ඕන තරම් තියෙනවා කුරුදු කාලේ ඔය ඇට අරගෙන ඉවරලා රජයේ පැලතවන් හෝ විවිධ තැන්වල මේ ටික මේව කළා මිනිස්සු එකතු වෙලා අවුරුද්දක් මේකේ වැඩ කරොත් රටට ඩොලර් ගේන එක ගේමක් නෑ නේද ඕන තරම් ඉඩ කඩ තියෙනවා අපේ රටේ වල කොයි තරම් තියෙනවද නිකන් නිස්කාර පාරවල් ලයින් කොච්චර තියෙනවද හිතාම ලස්සනට අපිට කුරුඳු වවන්න පුළුවන් ඒක අලංකාරයක් වගේම රටට ඩොලර් වෙන ආර්ථිකය ශක්තිමත් කරන වැඩ අපිට මේ දේවල් තියෙනවා අපි උත්සාහ කරන ටීවී දකුණු මාධ්‍ය ආයතන විදිහට මිනිසුන්ට හැම විටම ආර්ථිකය උත්පාදනය කරන වගේම මිනිසුන්ගේ සමාජ ජීවිතේ වඩා ඉස්සරහට ගෙන යන වැඩසටහනම තමයි අපි සිදු කරන්නේ අපි මේක ධනාත්මකව සමාජය වෙනස්කම් කරන්න හැම විටම දුක සංඛාවට වැඩිය දැන් අපි පොඩි වෙනස්කම් වලට පරිවර්තනය වෙලා තියෙනවා අපි බොහෝ විදියට මිනිසුන්ගේ දියුණු ආර්ථිකයකට දියුණු මිනිස්සුත් එක්ක ගනුදෙනු කළා මේ රට යම් තැනකට ගේන්න ඕන අර පරපෝෂිත මානසිකත්වයෙන් ඔබ එළියට එන්න මේ මොහොත තමයි හොඳම වෙලාව එහෙම නොවුනොත් අපිට ලොකු අබැද්දියකටපත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි හැම විටම ටීවී දකුණු මාධ්‍ය ආයතන විදිහට මෙවැනි පරේක්ෂණාත්මක දේවල් කරමින් ඔබට ප්‍රායෝගිකව අපි මේ දේවල් පෙන්වන්නේ. අපි එක පැත්තක කහවගාවක් වවන හැටි, ගෙවතුවගා වැඩසටහන් වලදී ධෛර්යවත් කාන්තාව ජීවිත ගොඩනගාගෙන තියෙන හැටි ඔබට පෙන්වුවා අපි. ඊළඟට අපි කොම්පෝස් හදන්නේ කොහොමද? මේ දේවල් ඉස්සරහට ගෙන්නේ කොහොමද කියන කාරණාවන් තමයි අපි මාධ්‍ය ආයතනයක් විදිහට අපේ ජාතික වගකීමක් විදිහට අපි විශ්වාස කරනවා. මේ මොහොතේ හැම තිස්සෙම තෙල් පෝලිම් වල ගහගන්න එකයි ඊට පස්සේ පෙළපාලියන එකයි මිනිසුන්ගේ මනසවන් සම්පූර්ණ විකෘති වෙලා තියෙන්නේ. මිනිසු ඉවසීමක් නැහැ. ඔබ දකින්න ඇති මම යනකොට මිනිසුන්ගේ මූණවල් වල ඊටාම දුක්බර මූණවල් වල තියෙන්නේ. උදේ වෙනකොට 82කින් තෙල් මිල වැඩි වෙනකොට කාටද හිත මේව කියලා ඉන්න පුළුවන්. පයින්ම තමයි යන්න වෙලා තියෙන්නේ. බයික් එකව පදින්න අවකාශයක් නැහැ. ඉතින් බොහොම සීමිත කළා තියෙනවා අපි හරීම තැනකට දැන් කොටු කරලා තියෙන්නේ. අපි මේකෙන් ගැලවිලා කැඩිලා යන්න ටිකක් කාලයක් යනවා. අපි ඒ සඳහා ගැලවිලා කුඩු වෙලා වැටෙන එක නෙමෙයි. මේ අලුමතින් නැගිටින පීස් පක්ෂියා වගේ අපි මේ මොහොතේ නැගිටින්න ඕන මොහොත මේක එක පැත්තක ජනමත කණ්ඩායම් අපි මිනිසුන්ගේ හදවත්වල මතයන් නිර්මාණය කරන මාධ්‍ය භූමිකාව තුළ ඉන්න පිරිස් විදිහට
අපිට ජාතික වගකීමක් මේ මොහොතේ තියෙනවා. මේ තත්ත්වෙන් රට කොහොමද ගොඩ එන්නේ කියන මිනිසුන්ට ජවයේ ශක්තිය ලබා දෙන්නම තමයි අපි මෙවැනි ආකාරයේ ප්‍රායෝගික දේවල් ඔබට ඉදිරිපත් කරේ. මේවා කරන්න පුළුවන් දේවල්, මේවා මහ පොළොවේ හැදෙන දේවල් කියන එක අපි පෙන්වුවේ. ඒ නිසා විශේෂයෙන්ම අපි හැම විටම උත්සාහ කරන්නේ ඔබගේ ජීවිතයේ වෙනස්කම් තැනකටපත් කරන්න. මේ හරි සරලව වැඩි සිදු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ පැල තවානත් අපි යම් ආකාරයක දැඩි හිරු රශ්මිය සහ දැඩි වර්ෂාපතන ඇද හැලුණොත් යම් ආකාරයක මේ පැල රෝපණයටපත් වෙන්නේ යම් ආකාරයක ටනල් එකක් වගේ සුදු පාට ඉටි රෙද්දකින් ආවරණය වෙච්ච එකක් ඇතුලේ තමයි මේ පැල තිබිලා අපි හදාගත්තේ. ඉතින් අපි කොහොම හරි බලන්නේ මේ රට පොහොසත් වෙන්නේ කොහොමද? ඔබට පුළුවන් නම් මඤ්ඤොක්ක කෑල්ලක් මඤ්ඤොක්ක දණ්ඩ හිටවන්න පුළුවන් නම් මේ මොහොතේ අපි කරන්න ඕනේ කුරුඳු පැලයක් අපිට හිටවන්න පුළුවන් නම් අතිශයම වටිනවා. මොකද සත්‍ය කුරුඳු කියලා කියන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ ලංකාව අංක 1 කුරුඳු සපයන්න අපි ඒක තමයි අභිමානය. මේ අභිමානයට තව තවත් අපි එකතු කරගන්නවයි කියලා කියන්නේ අපිට ඩොලර් ගලාගෙන එනවා. අපේ රටේ විදේශ සංචිතයන් ඉහළ තලකට දක්වා ගේන්න පුළුවන්. අපි කියන්නේ නිරන්තරයෙන්ම හිටවමු කුරුඳු අස්වැන්න වැඩි කිරීම කියලා කියන්නේම අපිට මේ රට ගොඩනගන්න පුළුවන් හොඳ ක්‍රියාවලියක්. ඒ වගේම අපි මා විශ්වාස කරන සංචාරක ව්‍යාපාරය මේ දේවල් වලින් පණ ගන්නන්න, ඒ වගේ ඇඟලුම් ශාස්ත්‍රයේ මේ වගේ විවිධ කර්මාන්ත සමාජ ටිකක් හදන්න ඕන. අපිට තියෙන සැලැස්ම එකයි. විශේෂයෙන්ම ගම්මට්ටමේ යම් ආකාරයක ඉන්න අය යම් මොඩලයිස් කරන අපි මේ දැන් තියෙන කාරණේ තමයි මේ තරුණ සමාජය ඇතුලේ තින්නේ අර දුක් විඳින්න බෑ. අපි මේකටත් ගත්ත යම් පිරිස ඔවුන් අර දුක් විඳින්න එහෙම තැනක නැහැ. හරිම මොඩල් වෙච්ච තරුණ සමාජයක් අතර ස්මාර්ට් තරුණයෝ ටිකක් ඉන්නේ. මේ ස්මාර්ට් තරුණයන්ට මේ ගොවිකම කියන එක ටිකක් අමාරු ඇති. ඒකලයි මට හිතෙන්නේ උන්ට නිකන් හිතෙන්නේ නැතුව ඇති කියලා හිතෙනවා. ඒ නිසා තමයි උන් ඒවට යෙදෙන ටිකක් අඩු වෙලා තියෙන්නේ. නමුත් අපි එහෙම නොවි අපි මේ වෙනස්කම අපි විසින්ම සිදු කරගන්න ඕන. මේකට පළවෙනියෙන්ම ආසාව තියෙන්න ඕන. රට හැදෙන්නේ අපේ ආත්මාර්ථකාමී බලාපොරොත්තුන්ටත් වඩා අපි විශ්වාස කරන්න ඕන රට කොහොමද අපිට මේ පළල් රටක් විදියට කොහොමද ඉස්සරහට එන්නේ. දක්ෂයෝ වැඩ කරලා ඒ මිනිසුන්ට හයියක් ශක්තියක් සපයන්න ඉගෙන ගමු. ඒක ඇතුලේ ඒ ශක්තියෙන් ඒ මිනිස්සු ගොඩනගෙනවයි කියලා කියන්නේ මේ රට යහපත් තැනකට ගෙන හොඳ දේශීය ව්‍යාපාරික හොඳ පන්තියක් අපිට හයියට ඉන්නවනම් මේ රට යම් ස්ථාවර තැනකට ගේන්න පුළුවන්. අපිට පිටරටින් ඩොලර් ගේන ව්‍යාපාරිකයෝ පුජ්‍යලයෝ ඔවුන් තව ශක්තිමත් කළා. ඔවුන්ට මේ නීති රීති අනපනත් දාලා ඔවුන් මේ මොහොතේ විනාශයට පත් කරන එක සම්පූර්ණ නතර කරන්න ඕනේ. ඒකයි තියෙන්නේ. අපි වැඩක් කරන්න ගියත් එන්නේ නීති රෙගුලාසි අනපනත් ඔලුවට දැම්මට පස්සේ මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒ දේවල් වලට උත්තර දීදී ඉන්න පුළුවන්. හැබැයි රටේ මේ යහපත් දේ කරන්න මේ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බලධාරීනුත් තේරුම් ගන්න ඕන කාරණා බවට පත් වෙන්නේ ඒ මිනිස්සු ටික වැටුණයි කියන්නේ ඔබටත් වැටුමක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒ මිනිසුන් ශක්තිය ධෛර්යය නැගිටිච්ච නිසා තමයි ඔබට වැටුප් ටික හරි ලැබෙන්නේ. ඔබට මේ වරප්‍රසාද හරි ටික ලැබෙන්නේ. දුප්පත් මිනිහට හරි මේ තත්ත්වෙන් හරි ඉන්න පුළුවන් අවකාශය ලැබෙන්නේ ඒ නිසා. අර අපේ රටේ සිංහල බෞද්ධ සමාජයේ තියෙන මහා කුහකත්වයක් අනිත් උන් නැගිටිනවට උන් කැමති නැහැ. ඒක තමයි තියෙන බරපතල විස බීජේ. ඒ නිසාම තමයි මේ රට දිනෙන් දින කඩා වැටෙන්නේ. කොයි පාලකයා ආවත් අපි බලන්නේ ශනික ඉන්දියාප්ප වගේ ටක් ගාලා හැදෙන මේක මහා කරා වැටිච්ච තැනකට පත් වෙලා තියෙනවා. විවිධ අයගේ විවිධ සිතුවිලි නිසා අපිට ජාතියක් විදියට ස්ථාවර ප්‍රතිපත්තියක් නැහැ අපේ රටේ. ඒ නිසා තමයි විවිධ බලය හෝමාරු කිරීම හරහා අපේ රටට තවම සැලැස්මක් නැතුව ඉබාගාතේ යන රටක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. අපිට මේ මහ පොළොවේ ඇවිදින මේ මහ පොළොවේ මිනිසුත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු විදියට අපිට තියරලා තියෙන මේ මහ පොළොවෙන්ම තමයි අපි නැගිටින්න ඕන. සීත කාමර වලින් නෙමෙයි නැගිටින්න ඕන. මේ මහ පොළොවේ නැගිටලා වැඩ කරන මිනිසුන්ට උදව්වක් දෙන වැඩපිළිවෙලකට ඔබ යා යුතුයි. මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ බලධාරීන් වෙන්න පුළුවන්, ආයතන ප්‍රධානීන් වෙන්න පුළුවන්, විවිධ අංශයන් වල නියෝජනය කරන අය වෙන්න පුළුවන්.
ඔබ හැම විටම මේ නැගිටින ව්‍යවසායකයන්ට මේ යමක් රට වෙනුවෙන් කරන මිනිසු වෙනුවෙන් ශක්තියක් ධෛර්යයක් එකතු කරොත් ඒ මිනිස්සු රිදවන්නේ නැතුව ඒ මිනිසුන්ගේ මේ පවතින අඩුපාඩුකම් තිබුණත් බොහොම හෙමින් ඒ දේවල් निराකරණය කරගමින් ඔහුට තව ජවයක් ශක්තිමත්යක් ඇති කරොත් මේ රට හදන්න පුළුවන්. මේ පරණ යල් පැන ගියපු අනපනත් නීති රෙගුලාසින් නිසා තමයි මේ රට විනාශ වෙලා තියෙන්නේ. ඒක පැහැදිලිව කියන්න ඕන කාරණයක්. මොකද අපිත් වැඩ කරද්දී තියෙන ප්‍රශ්නේ තමයි ඒ දේවල් වලට කාලෙ වෙනව මිස වැඩක් කරන්න වෙලාවක් නැති වෙනවා. ඉතින් මේ යල් පැන ගිය නීති රීති යම් විදිහට විශේෂයෙන්ම යම් නිදහස් අවකාශයක් බවට ඒ නිර්මාණාත්මකව ලෝකේ දකින්න මිනිස්සු වෙනුවෙන් අවකාශය විවර කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ මිනිස්සු නිර්මාණශීලී මිනිස්සු වැඩ කළොත් පමණයි මේ රට හදන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. අලුතෙන් හිතන මිනිස්සුන් වැඩිපුර නිර්මාණය කරන තැනට අපි ගේන්න ඕන. ඒක ඇතුලේ තමයි මේ රට යහපත් තැනකට ගේන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. එසේ නොමැතුව මේ රට ගොඩනගන්නට අතිශයින්ම අමාරුයි කියන කාරණාව අවධාරණය කරමින් අපි මේ වැඩ කරලා මිනිසුත් ගනුදෙනු කරලා තියෙන මේ අත්දැකීම් ඇතුළෙන්ම තමයි අපි කතා කරන්නේ. අපි නිකන් සුරංගනා ලෝකයන් ඇතුළේ නෙමෙයි අපි කතා කරන්නේ. ප්‍රායෝගික මේ මහ පොළොවත් එක්කම දහදිය සුවඳ එක්ක පස් එක්ක හැම දෙයක් එක්කම ගැටිලා ලබාගත්තු ප්‍රායෝගික අත්දැකීම් එක තමයි අපි කතා කරන්නේ. ඒ නිසා තමයි මේ රට හදන්න නම් පළමුව කන්න බොන්න තියෙන්න ඕන මිනිසුන්ට. තුන් වේල කන්න පුළුවන් තැනකට අපි ගේන්න ඕන පළමුව. ඒකට තමයි මේ ගෙවත්ත වැඩසටහන අපි ආරම්භ කරේ. ඔබට ශක්තියක් ධෛර්යයක් එකතු කරන්න පුළුවන් නම් මාධ්‍යානුග්‍රහයක් අපි ලබා දීලා මේ මිනිසුන්ගේ සිතුවිලි සහ මේ දේවල් තවත් අවදි කරන ක්‍රියාවලියක් පත අපිට යන්න පුළුවන් නම් ඒක තමයි මේ මොහොතේ ජනමාධ්‍ය සමාජයේ මූලික කාර්යභාරය විදිහට ටීවී දකුණ නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ විදිහට අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අද දවසෙත් අපි තක රැඳී සිටිය මේ ප්‍රායෝගික දේ මට පෙන්වන්න ඕනකමක් තිබ්බා. මගේ පම්පෝරියක් ගැන කතා කරන්න නෙමෙයි. මට අවශ්‍ය වුණේ ඇත්තට මේ වැඩ කරලා සමාජයේ මිනිසුන්ට මේ ඇතුලේ ජීවිතේ ගොඩනගෙන්න පුළුවන් කියන කාරණේ මට අවධාරණය කිරීම තමයි මට අවශ්‍යතාවය තිබ්බේ. මේවා අපේ අතින් හැදිච්ච දේවල්, මේ අපේ අතින් හිටවපු දේවල් මේක මේ මහ පොළොවේ හැදෙනවයි කියන එක හොඳම උදාහරණ තමයි මේ තියෙන දේවල්. මේවා තුලින් ඔබට පේනවා මේක තමයි කරන්න පුළුවන්. මේ සඳහා අපි අද ඉඳලා හරි උත්සාහවන්ත වෙමු. මේ ඒ තුලින් රට වෙනස්කම් කරන්න පුළුවන්. ඔබේ ජීවිතය හරි හැදෙනවා. ඔබේ පවුලේ ජීවිතය හරි හැදෙනවා. එළියට යන සල්ලි ටික පවුලෙන් එළියට යන සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන්. මෙන්න මේවා ඉතිරි කිරීමේ ක්‍රියාවලින් අපි ප්‍රායෝගිකව හදා ගන්න ඕන. ඉතින් ඒ නිසා තමයි අද දවසේ ගෙවත්ත වැඩසටහන යටතේ මේ කාරණා ඔබට පෙන්වන්න අපි උත්සාහ ගත්තේ. ඉතින් අපිත් එක්ක නැදී සිටිය සහෘද ඒ වගේම මේ රටට මහ පොළොවට ආදරය කරන මිනිස්සු ඔබයි මේ මොහොතේ නායකත්වයේ ගත යුත්තේ. මම මීට පෙරත් අපේ නිකම් මුඩු ඉඩමක් කුඹුරක් කරපු අපූර්ව මිනිස්සෙක් ගැන අපි කතා කරා. මේ හරහා අපි උත්සාහ ගත්තේ මෙන්න මේ ජාතික කටයුත්ත ගේන්න. මොකද මේ මිනිස්සු තමයි අපි ඉස්සරහට ගේන්න. හැමදාම ඍණාත්මක දේවල්මයි සමාජ මාධ්‍ය ඇතුළත් පිළිගත් මාධ්‍ය ඇතුළත් අපේ මිනිසුන්ගේ ඔළුවට එන්නේ. නෑ ඒක නෙමෙයි. මේකේ වැඩ කරන මිනිසුත් ඉන්නවා. මේ රට හදන්න ඕන කියන මිනිසුත් ඉන්නවා. ඒ මිනිසුන් දිහා බලලා ඒ මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වයන් දිහා බලලා අන්න අනිත් තවත් ලොකු ප්‍රජාවක් හැදෙනවයි කියලා කියන්නේ එකමුතු වෙලා සටනක් විදියට ගේනවා කියලා කියන්නේ මේ රට අපි හරි තැනකට ගේන්න පුළුවන් කියන කාරණාවයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි ටීවී දකුණු මාධ්‍ය ආයතන විදියට අපිටත් විවිධ අභියෝග ගැටලු හැම තැනක් තුලම අපි ඉලක්කයට යන්නේ යහපත් දෙයට, යහපත් සමාජයක් වෙනුවෙන්, යහපත් දේශයක් වෙනුවෙන් කරන මේ අරගලයක්. මෙන්න මේක තමයි අරගලය කියලා කියන්නේ. කුෂිකාර්මික අරගලයක් අපි කරන්න ඕන. කුෂිකාර්මික නවෝදයක් ඇති කරන්න ඕන. ඒ හරහා මේ රට හොඳ තැනකට ගේන්න පුළුවන් කියන එකයි අපේ විශ්වාසය. ඒක අපි කියන්නේත් වචනෙන් නෙමෙයි ප්‍රායෝගිකව අපි කරලා අපි දන්නවා ඒක තුළ නිරන්තරයෙන් අපිට යෙදුනොත් මේක වෙනස්කම් කරන්න පුළුවන්. ඔබේ කාලෙන් පොඩි වෙලාවක් හරි ගෙදර පෝච්චියක හරි මිරිස් පැලයක් හිටව ගන්න පුළුවන් නම්, තක්කාලි පැලයක් හිටව ගන්න පුළුවන් නම්, වම්පොටු ගහක් හිටව ගන්න පුළුවන් නම්, මේ වගේ පතෝල බලන්න ඉතාම ලස්සනට හැදෙනවා. ඉතින් ඒවා මේව කරගන්න පුළුවන් නම් ඔබට සතුටක්. එක පැත්තක මානසික සතුටක් ඔබට ඇති වෙනවා. මේ මහා පීඩාකාරී සමාජය ඇතුලේ එද්දි අපි කායෙක්ද කතා කරන්නේ?
මොන හැම මිනිස්සෙකුගේ මූණවල් දැක්කාම හරිම දුකෙන් පිරීලා තියෙන්නේ. මේ මිනිසුන්ට මොකක් කරගන්න කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. දැවැන්ත විදියට පඩු මිල උද්දමනය වේගෙන් රටේ ඉහළ යද්දී මේ මිනිසුන්ට තෙල් ටිකක් ගහ ගන්න නැහැ. ඒ වගේ අසරණ තත්යකට තමයි මිනිස්සු අද පත් වෙලා තියෙන්නේ. මේ අසරණ කමින්ම තමයි අපිට නැගිටින්න වෙලා තියෙන්නේ. තව ප්‍රතාපයට යන්න වැටි යන්නේ අපි. මේක ගොඩ එන පැත්තක්වත් නැහැ. ඒක තමයි ඇත්ත. එහෙම වුණත් අපේ මේ තුන් වේල කන්න පුළුවන් තැනකට හරි ගොවිතැනක් කරගෙන මේ කොරටු වගාවක් කරගෙන ගෙවතු වගාවක් කරගෙන මෙන්න මේ විදිහට හරි තමුන්ගේ අර්ථ ක්‍රමය හරි ඒ ස්වයං පෝෂිත පවුල කියන සංකල්පය හරි සමාජය ඇතුලේ වපුරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. මොකද අපිට මේ රටේ වෙනස්කම් හොඳට ස්නායු වලට දැනෙන අය. ඒ නිසා තමයි අපි මේ වගේ එකක් මේ රටේ මිනිසුන්ට ගේන්නේ. අපේ මේ වැඩසටහන් බලලා බොහෝ දෙනා මට කතා කරලා තියෙන ඔවුන් වෙනස් වෙලා තියෙනවා. ඔවුන්ගේ ගෙවතු නිර්මාණය කරගෙන යනවා. ඒවා තුළ ඔවුන්ගේ ජීවිතවලට පුදුම ආලෝකයක් එකතු වුණා කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. ඒක තමයි අපි මාධ්‍යයක මූලික කටයුත්තයි කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි උත්සාහ කරනවා දිනෙන් දින මේ පැත්ත වැඩිපුර අවධානය යොමු කරන්න. ඒ තුළින් තමයි අපිට මේ තැනට ගේන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි. අද දවසෙත් අපිත් එක්ක රැඳී සිටියට අපි බලනවා මේ වැඩසටහන් ටිකෙන් ටික ඉස්සරහට ගෙනියන්න. ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් අද දවසේ රැඳී සිටියට බොහොම ස්තුතියි. ඒ වගේම අපිට සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වපු කැනඩාවේ අම්මා සහ එමිස් අපිට බොහොම ශක්තියක් එකතු කරා. ඔවුන්ගේ ලැබිච්ච ශක්තිය ධෛර්යය මතින් තමයි අපිට මේ தත්ත්වය දක්වා ගෙනීමට හැකියාව ලැබුණේ. මේ ටික බෙදා දුන්නා නැතත් එහෙම කියන්නේ මොකක්ද දන්නවද මම? අපිට යම් ආදර්ශනයක් ලෝකෙට ගේන්න පුළුවන් වුණා. ඒක තමයි වැදගත්ම දේ. මොකද අපි කියනවට වඩා කරලා පෙන්නවා මෙන්න මේ හරහා මේ දේ වෙනවයි කියන එක. 75% විතර අපිට ප්‍රගතියක් පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද පැල නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් පවතින තවත් අපි මේ දේවල් වල යෙදීලා ඇතුළෙම තමයි අඩුපාඩුකම් ඒ දේවල් හඳුනාගනිමින් මේ ව්‍යාපෘතිය ශක්තිමත් කරන්න ඔබට ශක්තියක් ධෛර්යයක් එකතු කරන්න පුළුවන් නම් හරිම වටිනවා. මොකද අපිට මේ පැල ටික ගෙනියන්න ඕන. ඊට පස්සේ තව පැල ටිකක් අපිට නිර්මාණය කරගන්න ඕන. බීජ හොයන්න මේවා ලොකු කරදර තමයි, අභියෝග තමයි. එහෙම වුණත් අපි උත්සාහ කරන්නේ මේ ව්‍යාපෘතිය වඩා ශක්තියෙන් ධෛර්යයෙන් ඉස්සරහට ගෙන යාම තමයි අපේ මූලික අදිෂ්ඨානය බවට පත් වෙන්නේ. ඉතින් අද දවසේත් අපිත් එක්ක රැඳී සිට බොහොම ස්තුතියි. හෙට දවසෙත් අපි ගෙවත්ත වැඩසටහන් සමග එකතු වෙමු. ඉතින් හැම දිනාටම ජය වේවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.